समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्ग मोक्खदं धम्मස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සුදුද්දසං සුනීපුනං යත්ථ කාම නිපාතනං චිත්තං රක්ඛේත මේදාවී චිත්තං ගුත්තං සුඛාවහංති. සද්ධර්ම ශ්‍රවණාබිලාෂී ගුණබර වාසනාවන්ත පින්වත්නි, අද දවසේ මේ පින්වතුන් කවුරුත් සූදානම් වන්නේ ලෝතුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙලා තමන්ගේ సంతානය දමනය කරගන්න, සිත දමනය කරගන්න, ඒ දමනය වෙච්ච හිතකින් ස්කන්ධ දිහා යථාර්ථවාදීව බලලා ඔබ කැමති නම් ඔබ නැවත නැවත මේ සංසාර ඉපදීපදී යන භවගාමී ගමනින් අත මිදලා ස්කන්ධත් එක්ක විඳින්න වෙන දුක්ඛිත තත්වයන්ගෙන් මිදෙන්න මහ පුදුම භාග්යක්, පුදුම අවස්ථාවක් ලැබිච්ච මොහොතක් තමයි මේ මනුස්ස ජීවිතය කියලා කියන්නේ. ඒ මනුස්ස ජීවිතයේ ඒ අර්ථය හැබැයි අපි දකිනවා අද බොහෝ බෞද්ධ ජන සමාජය ඇතුලේ වුණත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන හරය පිළිබඳව ගොඩක් අය දන්නේ නැහැ පින්වත්නි. ඇත්තටම ඔබ වුණත් මං අහලා බැලුවොත් මේකේ වටපිට ඇතුළ මොකද්ද කියලා අර නිකන් ආගමක් විදිහට මන් දන්නේ මොකද්ද කියලා ඇදහිීමක් මිස කර අපි දහම් පාසල් යන කාලේ වගේ. ඒකට අපිට මේ නිවන් දකින්න අපි දහම් පාසල් ගියේ නෑනේ. අපි දහම් පාසල් ගියේ නිකන් මොකද්ද එකක් ඒකේ තිබ්බ අපිට අපේ බුදුහාමුදුරුවෝ කියලා හැඟීමක් තිබ්බා. මලක් පූජා කරද්දී අපි ගාතාවක් කියලා වන්න ගන්ධ ගුණෝපේතං කියලා පූජා කළා. හඳුන් කූරක් පත්තු කරලා අපි එකෙන් සතුටු වුණා. අතුගාලා අපි එකෙන් සතුටු වුණා. ඒ වගේ වෙනම නිකන් අර අපි අපේම කුෂ්ඨේ පංචලිනුත් කහගත්තා වගේ මිසක බුදුදහමේ හරය පිළිබඳව අපිට ගාණක් තිබ්බේ නැහැ. නැත්තම් ඉතින් ඔය පාළි අභිධර්මයේ ඕවා උගන්වන්න ගන්නේ කී වසරේ දාන්න? 6 වසරේ විතර දාන්න උගන්වන්න ගන්නේ නේ. හැබැයි නිවන් ඉලක්ක කරලා නෙමෙයි. අන්න ඒකයි ප්‍රශ්නේ. නිර්වාණ ඉලක්ක කරලා නෙමෙයි. ලෝකයේ නිකන් ජීවත් වෙන්න අර පාළි දන්නේ නැත්තම් කොන් වෙනවා වගේ, අභිධර්මයේ දන්නේ නැත්තම් කොන් වෙනවා වගේ ඒව අමුතු හැඟීමකට තමයි පොඩි කාලේ ඉඳන්ම කෙනෙක් බුදුදහම ඇසුරු කරන්නේ. එතකොට දැන් ලොකු වෙලත් ඒ පුරුද්දටම ඒක අර උණ පුරුකේ මොකද්ද වලිගයක් දාලවත් ඇදේ අරින්න බෑ කිව්වා වගේ. දැනුත් නිර්වාණය ගැන කතාව ඇත්තරම නිර්වාණීන බුදු කෙනෙක්ගේ ලෝකේ පහළ වීමෙන් අපිට ලබන්න පුළුවන් ලොකුම ලාභය අපි බුදුන් සරණ යන්නේ සද්ධාති තථාගතස්ස බෝධි. බුදුරජාණන් වහන්සේගේ සම්බෝධිය අදහලනේ. අන්නේම දැන් පේන්නේ අපි තමයි මේ මම අර හැමදාමත් කියන්නේ කට කැඩෙනකන් අපි උදේටත් බුද්ධං සරණං කියනවා, දවල්ටත් බුද්ධං සරණං කියනවා, රැයටත් බුද්ධං සරණං කියනවා, ආයි පහවදාටත් ධම්මං සරණං කියනවා, සංඝං සරණං කියනවා. හැබැයි ඇති සංඝ සරණකුත් නැහැ, සමහරකට ධම් සරණකුත් නැහැ. හරි. දැන් අපි තමයි මේ මායන් තාලෙට කියනවානේ සමහරු අප්පච්චි නමස්කාරය කියන්නේ කොහොම බලන්න එපා. 9ට කිව්වම 9 මාර විතර වෙනකන් නමස්කාරය කියනවා තමයි. මං කියන්නේ කමක් නැහැ. හැබැයි අපි ගත්තොත් ආලවක යක්ෂයා ගන්න. ආලවක බුදුරජාණන් වහන්සේ ගාවට ආවේ උස්සල ගහනවා සක්වලින් එහාට කියලා. එහෙමනේ ආවේ. මන්ට මේ ප්‍රශ්නෙට උත්තර දුන්නේ නැත්නම් කිංසූද විත්තම් පුරුසස් කියන්නේ පුරුෂයාට මොකද්ද මේ ශ්‍රේෂ්ඨයි අරකයි මේකයි කියලා අහනකොට මට උත්තර දුන්නේ නැත්නම් මම මේ පරසක් වලින් එහාට ගහනවා. බුදුරජාණන් වහන්සේ කිව්වා ඒක පැත්තකින් තියලා ආලවක ප්‍රශ්න ටික අහන්න. ඇහුවට පස්සේ බලන්නකො මේ දිවි හිමියෙන් අභික්කන්තං භෝගෝතම අභික්ක අනිය ස්වාමීන් ආශ්චර්යයි ආශ්චර්යයි. අද ඉඳන් මම දෙවි හිමියෙන් බුදුරජාණන් වහන්සේගේ සරණ යනවා. ධම් සරණ යනවා, සංඝයා එක්චරයි.
එක පාරින් සරණ ගියා. ඔබ මේක කොයිතරම් බුද්ධං සරණං ධම්මං සරණං සංඝං සරණං කියලා මේ වැළලෙන්න වගේ ගියාට ඇත්තටම මම දකින්න දෙයක් තමයි බොහෝ දෙනෙක් මේ බුදු සරණ ධම් සරණ සංඝ සරණ කියන එක නිකන් මේ වචන මාත්‍රයක් විතරයි ඇත්තටම. හරියට අපි අර ගිහි කාලේ වගේ. අපි ගිහි කාලෙත් බෞද්ධ තමයි. නිවන කියලා මාත්‍රයක්වත් ඔළුවේ නම් තිබ්බේ නැහැ. දැන් ඉතින් ඔය එළියට බහලා මිනිස්සු දිහා බලද්දි අපිට පේනෝනේ ඔය කට්ටිය ඔය නිවන් යන්නද දඟලන්නේ. ද ජීවිතේ ජීවත් වෙන්නද දඟලන්නේ. දැන් මේ වැඩ කරන අය, ඔය පින්වතුල්ලා, එළියේ වැඩ කරන අය ඕන කෙනෙක් ගන්න. මම මේක ඉතින් ටිකක් විවෘතව කතා කරනවා. ඒ කට්ටියට එහෙම මේ නිවන් දැකීමේ උවමනාවක් නැහැ පින්වත්නි. අන්න ඒකයි බුදුරණවහන්සේගේ ධර්මයේ ලැබිලා නැහැ කිව්වේ. ඉතින් ඒ නිසා ඒ හැඟීමට යන්න බණ ඇසීම කියන්නේ ලොකු අවස්ථාවක්. බණ අහලා තමයි අපේ ජීවිත උනත් වෙනස් වීමට බලපාපු ලොකුම හේතුවක් තමයි බණ ඇසීම කියන්නේ. ඒ බණ ඇසීම ඇතුලේ බණ අහලා තමයි කල්පනා කළේ මෙහෙම එකක් තියෙනවා. දැන් එහෙම වුණානේ පළවෙනි දවසම බණ ඇහෙනකොට අවුරුදු 20 දී විතර මට බණපදයක් සාමාන්‍යයෙන් ඔළුවට දැනෙන්නේ නැහුනේ. ඒකට මම දැක්කා මේ මට එක උතුම් ස්වාමීන් වහන්සේ නමක් තමයි ධර්මයේ දේශනා කළේ. වර්තමාන කාලෙත් බොහෝම පිරිසකට ශ්‍රද්ධාව අවදි කරන්න බණ කියන ස්වාමීන් වහන්සේ නම. මේ මදුරුවෙක් මැරුවොත් මෙන්න මේ විපාකය එනවයි කියලා දැන ඇහුණා. එතකොට කල්පනා කළා දෙයියනේ මේ කියන කතාවේ ඇත්තක් තියෙනවනේ. කර්ම විපාකය ගැන අපි දන්නවනේ. මදුරුවෙක් මැරීම තුල අරස ආනිසංසය මේ ආදීනවයක් තියෙනවා නම් මදුරුවෙක් මැරීම කියන එකේදී මම මාර පරිස්සම් වෙන්න බෑ. ඒක නඩු දාන්නේ නැහැ. කවුරුත් උසාවිය අරන් යන්නේ නැහැ. හැබැයි කර්ම විපාකය කියන එක පරිස්සම් දෙනවනේ. ඒ නිසා අන්න මදුරුවා මැරීමෙන් වැළකීලා හිමින් සැරේ ඔන්න පන්සිල් පද පහ සමාදන් වෙන්න ගත්තා. පහන තියන්න ගත්තා. හඳුන් කූරු පත්තු කරන්න ගත්තා. දැන් චුට්ටු මේකට එනවා. ඔය නතරතුරේ තමයි ජීවිතය පිළිබඳව හොඳට කල්පනා කරන්න අවස්ථාවක් ලැබුණා. ඒව ලැබිච්ච අවස්ථාවේ කිසිම ඔප්ෂන් එකක් දැක්කේ නැහැ. සාරවත් ලෙස ජීවිතේ දැක්ක එකම දේ තමයි මේකෙන් ඈතර වෙලා යෑම බුදුදහම අනුගමනය කරලා. ඒ නිසා දෙපාරක් නොහිතා මේ අලියමුළු කෙලපිඩක් වගේ ගිහි ජීවිතය අතහැරලා දාලා පැවිද්දටපත් වුණා. මම මේ කියන්නේ බණේසීම කියන්නේ ලොකු ලාභයක් එතකොට. ඒ සෞපින්ගතුල අද හරිම වාසනාවන්තයි. ඔය පින්ගතුල්ලත් මේ බණ ටික අහලා තවත් බොහෝ පිරිසකට මේ බණ ටික අහන්න අවස්ථාව සලසා දීම. ධර්ම දානය කියන්නේ පුදුම කුසලයක්. ධර්ම දානයේදී ලෝභ සිත් ඇති වෙනවා අඩුයි. ධර්ම දානයේදී අසංකාරිකම සිත් තමයි බොහෝ විට ඇති වෙන්නේ. ඥාන සම්ප්‍රයුක්ත තමයි බොහෝ විට ධර්ම දානමය කුසල. ඒ පිටුල අහලා තියෙනවා මේ ලෝභ, ද්වේෂ, මෝහ කියන කුසල මූල සම්බන්ධයෙන් සෙත්වල නරක සිතුවිලි ඇතිවොත් ඒවා මර්ධනය කරන්නේ කොහොමද කියලා. පින්වත්නි, ලෝභය කියන එක පළවෙනියටම පටන් ගන්න අපේ ජීවිතෙත් එක්ක. මම මේ කියන්නේ. මේ ජීවිතෙත් එක්කම අපි මේ ලෝකෙට ප්‍රතිසන්දිය ලැබුවාම පළවෙනියටම පහළ වෙන චිත්ත වීති භවංග සිද්ධාහතරක් 15ක් ගිහිල්ලා ඊළඟට ඇති වෙන්නේම භවයට ඇලීම් වශයෙන් ලෝභ මූලික චිත්ත වීති. ඒ කියන්නේ පහළ වුණු තැනට ඇලෙනවා සත්‍ය. මේ මගේ මමත් ඉතින් අල්ල කරනවා මගේ අම්මගේ බඩ මම ඉන්න තැන මගේ තැන කියලා. ඒක ඉතින් බල්ලෙක් වේවා පූසෙක් වේවා හැකරල්ලෙක් වේවා කවුරුත් එහෙමයි. ඒතකොට ලෝභය කියන එක సంతානිය තුල ඇති වෙලා නිසාමයි හරිද මේ ජීවිතේට ඔය පිඟුතුල ඇලුම් කරන්නේ. දැන් මේ කියනවානේ ආයෝවෘත පියාණන්ට නිරෝගී සුව ප්‍රති. ඒකනේ ඇත්තටම මේවා තමයි මේ ලෝකයට අයිති ධර්මතාව. මගේ පිඟුතුලට මම මේ කියන්නේ අපිට මේ ලෝකයේ ඇතුලේ සපක් සනීපයක් සුවපත් වීමක් වෙන්නේ අපිටත් අසනීප අමාරු තියෙනවා. නැද්ද? අපි හැමෝටම අද මේ තරුණ මහලු කියලා නෑ බොහෝ දෙනෙක්ට මේ අසනීප අමාරු තියෙනවා. මම කියන්නේ අපි මේකෙන් මේ අසනීපයෙන් ගැලවෙන්න හදන එක අපරාධයක්. ඒකයි. පුළුවන්ද බැරිද? බෑනේ. අඩුම බුදුරජාණන් වහන්සේටවත් ලෞතුරු බුද්ධත්වයට පත් වෙලා. මම වින්විතර නිකන් මේ ඇත්ත කල්පන මේ ඇත්ත ටිකක් අමාරුයි. බුද්ධත්වයට පත් වෙලාවත් උන්වහන්සේට පුළුවන් වුණාද අසනීප වලින් ගැලවෙන්න? ඔළුවේ කැක්කුමක් තිබ්බා. කොන්දේ අමාරුවක් තිබ්බා. කොච්චර ලෙඩ රෝග තිබ්බද? කර්ම විපාක විදියට විපාක දුන්න ලෙඩ රෝග ගණනාවක් උන්වහන්සේට තිබ්බා. එතකොට මේ දර්ශනය හොයාගත්තු ශාස්ත්‍රුන් වහන්සේටවත් ඒකෙන් ගැලවෙන්න බැරි වුණා නම්
අපි මේ දර්ශනය තුළ මේක ඉල්ලන එක අපරාධ. ලැබෙයි නිරෝගී. හොඳයි මේ බලන්න. නිරෝගීම වුණා කියන්නේ මැරෙන්නේ නැද්ද? කිසිම ලඩක් හැදෙන්නේ නැති මිනිස්සයෝ මැරිලා නැද්ද? ඔය පිටුතර හරියට තීරණයක් ගන්න නිරෝගී වීමද වෙන්න ඕනි මැරෙන්නේ නැතුව ඉන්න එකද වෙන්න ඕනි කියලා. ඔය පිටුතරට දෙනවා මේ අවස්ථා දෙකක්. එකක් රෝගී වෙලා හරි ජීවත් වීම නිරෝගී වෙලා මැරීම. ඒක විතර කල්පනා කරන මට වඩා අවශ්‍ය නිරෝගී වීමද ලෙඩ. මේක තමයි තේරුම් ගත යුත්තේ. අපිට මේ ජීවිතය තුළින් මම ප්‍රදාන ඔබට මේ බණහන දායක දායිකාවන්ට උපාසක ඇත්තන්ට උපාසක කවුරු හරි භික්ෂු වේවා සිල් මාතා වේවා උපාසක වේවා උපාසකාවන් වේවා සාමණේර භික්ෂුණීන් වහන්සේලා ද නැහැනේ. ඉන්නවා කියලා හිතාගෙන ඉන්නවා. උනාට නැහැ. සිල් මාතාවන් තමයි ඉන්නේ. ඒකයි භික්ෂු භික්ෂුණී කියන්නේ නැතුව භික්ෂු සිල් මාතා කියන එකට කිසිම කෙනෙක්ට මේ ධර්මතාවයෙන් ගැලවෙන්න බෑ. මේක මටත් පොදුයි. අද මම මේ බණ කියන පිංගුදී මට දැන් අවුරුදු තව 10ක් ඕනනම් 5ක් 6ක් යද්දි ජීවත් වෙලා හිටියොත් පිළිකාවක් ඇදලා හොස්පිටල් එකට ගිහලා කැන්සර් හොස්පිටල් එකේ දුක් විඳින්න වෙන්න පුළුවන්. ඒ තමයි මේ ශාරීරියේ හැටි. එතකොට මොකද කරන්නේ අපි? එතකොට මේ ඒවත් එක්ක ඔරොප්පුවට පිංකම් කරලා ඒ වගේ මිදෙන්න බලාගෙන පිංකම් කරලා මේ ඒ වගේ මිදෙන්න try කරන එක අපරාධ. මොකද හොඳයි අපිට ඔය ලෙඩ රෝග නොහැදුනාමයි කියලා හිතන්න. මම මේ ලස්සන කතාවක් කියලා දෙන්නේ. මේකේ තියෙනවා ජීවිතේම මගේ රත්තරන් පිංගන. තේරෙනවද මම මේ කියන්නේ? අපිට ලෙඩ රෝග නොහැදුනාමයි කියලා හිතන්න. වයසට යන්නේ නැද්ද? වයසට ගියාම ටික දවසක් යනකොට ඇවිද ගන්න බැරි වෙනවා. රෝද පුටුවට වැටෙන දවසක් එනවා. රෝද පුටුවෙම ඉඳගෙන රෝද පුටුවටම වෙලා ජීවිතය ගත කරන්න වෙන දවසක් එනවා. දැන් නිරෝගී, ලෙඩ නැහැ. කොලෙස්ටරෝල් නැහැ, දියවැඩියා නැහැ, ප්‍රෙෂර් නැහැ, අරව නැහැ. හැබැයි වයසට ගිහිල්ලා. මැරෙන්නේ නැද්ද? මැරෙනවා පින්නන්නේ. ඒ නිසා කල්පනා කරන්න මේ දර්ශනය ඇතුළේදී අපි බලන්න ඕනි පොඩි තැන් දිහා නෙමෙයි. අර බල්ලෝ ගල ගැහුවට පස්සේ බලන්නේ ගල දිහා. සිංහයා එහෙම නැහැ. සිංහයාට ගලක් ගැහුවාම සිංහයා බලන්නේ ගල දිහා නෙමෙයි. ගල ගැහුවේ කවුද කියලා. තේරෙනවද? බල්ලා බලන්නේ ගල මොකද්ද කියලා ගල දිහා ගහපු කෙනා දිහා නෙමෙයි. සිංහයා බලන්නේ ගල දිහා නෙමෙයි ගල ගැහුවේ කවුද කියලා. අන්න ඒ වගේ මගේ රත්තරන් පින්වතුන්ට දැන් මේ ලෙඩ රෝග දිහා බලන්න එපා. මේව හැදෙනවමයි. පින්වතුන්ල බලන්න මේ ලෙඩ රෝග හැදුනේ මොකක් නිසාද කියලා. අන්න ඒකයි බලන්න. මේ දැන් ඔය මාස්ක් දාගෙන පුදුම පරිස්සම් ඉල්ලන්නේ මොකද ඔය මොකද? එතකොට ඔය පින්වතුන්ලා මේකට චීනෙටවත් ඇමරිකාවටවත් එංගලන්තෙටවත් බැඳලා වැඩක් නැහැ. ඒ ගල දිහා බලන බල්ලෝ වගේ. ඔය පින්වතුන්ලා බලන්න මම මේ ලෙඩ රෝග වලට මුහුණ දීම සඳහා මේ ලෝකෙට ඉපදුණේයි. මං නූපදුණා නම් මගේ ස්කන්ධ පහළ නොවුණා නම් මම වයසට යන්නෙත් නෑ. ලෙඩ රෝග වෙන්නෙත් නෑ. මැරෙන්නෙත් නෑ, දිරන්නෙත් නෑ. අන්න බලන්නකො නූපදීමේ තියෙන සැනසීම. සමහරුන්ට මේවා කිව්වහම මේ බය හිතෙනවා. අපේ ස්වාමීන් වහන්සේ ඉපදුන්නේ නැතුණා මොකක්ද මේ ජීවිතයේ අර්ථය? මගේ රත්තරම් පින්වත්නි මේ ස්කන්ධ ටික යම් තැනක තියෙනවා නම් ඒ තියෙන හැම තැනක්ම මේ වගේ මහත් දුකකින් යුක්තයි. ඒකයි. සල්ලි තියේවා, දීපොළ තියේවා, යාන වාහන තියේවා, හොඳ බිරිඳක් ඉඳී, හොඳ පුරුෂයෙක් ඉඳී, හොඳ දරුවෝ ඉඳී. හැබැයි දරුවන්ගේ බිරිඳගේ ස්වාමියාගේ නෙමෙයි ප්‍රශ්න, Tamanට ලැබිලා තියෙන මේ ස්කන්ධ පහේ ප්‍රශ්නයක් තියෙනවා. මේ ශාරීරියේ දිරෙන ස්වභාවයේ ශරීරය. මේ ශරීරයේ වයසට යන ස්වභාවයේ ශරීරය. මේ ශරීරයේ මැරෙන ස්වභාවයේ ශරීරයක්. එතකොට දරුවෝ හොඳ වෙන්න පුළුවන්, බිරිඳ හොඳ වෙන්න පුළුවන්, ගේ හොඳ වෙන්න පුළුවන්. මේක හොඳ නෑනේ. තේරෙනවද මම කියන්නේ? දැන් මෙන්න මේකට තියෙන ලෝභය දුරු කරලා දාන්න. දැන් සමහරව මගෙන් අහන පෙඟදී බණ කියලා ඉවර වෙනකොට මේ දැන් මාව හම්බෙන්න එන බොහෝ අය ඉතින් අපි බණ කියනවා සෙනසුනට වඩිනවානේ. ඇවිල්ලා අහන්නේ අපේ ස්වාමීන් වහන්සේ අපි දැන් මොකද කරන්න ඕනේ? දෙයියාවරනේ කරන්න ඕනේ දේ තමයි මේ කියන්නේ. අපිට තේරෙනවා දැන් මේක දුකයි කියලා තේරෙනවා. දුවගෙන මහානනම් වෙන්න එනවා.
අපිට තේරෙනවා අපේ ස්වාමීන් වහන්සේ අපිට කියලා දෙන්න. අපි මොකද්ද කරන්න ඕනේ? කරන්න ඕනේ පිටකත්නේ. මේ ශරීරයට තියෙන තණ්හාව තැරලා දාන්න. මොකද මේ ශරීරය තණ්හා කරන්න සුදුසු එකක් නෙමෙයි. එතකොට මේක පරිස්සම් කරන්න මේකත් එක්ක ඔට්ටු වෙන්න මේක මේ දිරණ එක නවත්ත ගන්න ඒවට දඟලන්න එපා. මේක දිරනවාමයි. මේක ලැබවනවාමයි. ඒක දිහා නුවණින් බලන්න. මේ ඔයත් පිරිමදින්න. මේ පිරිමැදලා බලන්න අනේ දෙයනේ ඇත්ත තමයි දැන් අපි වයසට ගිහිල්ලා. නෑ මාර වැඩක් වෙලා තියෙන්නේ මේක මෙහෙමයි අරක මෙහෙමයි කියලා. මගේ පින්වතුන්ලා මේ ශරීරයේ ස්වභාවයට මූණ දෙන්න හිත හදාගන්න. මේක වෙල කරන්නේ මමත් අසරණයි මේකෙදී ඔබත් අසරණයි. ඒතර මේ ලෝකයේ ඇතුළේදී මමත් එක අසරණෙක් ඔබත් එක අසරණෙක්. අපිට මේක ඇතුළේදී මේකට විසඳුමක් සොලියුෂන් එකක් ගන්න බෑ. හැබැයි අපිට පුළුවන් මෙහෙම කරන්න. නැවත වාරයක් මේ වගේ ස්කන්ධ හට නොගැනීමේ තැනට ඔබේ හිතපත් කරන්න පුළුවන්. පැහැදිලිද මම මේ කියන එක? දැන් ඔබ උතර හල් තියෙනවා මේ ලෝභය ඇති වෙන එකට මොකද කරන්නේ කියලා. ওই ලෝභය පින්වත්නි අකුසලයක් හෝ මොකක් හරි එකක් අපේ හිත ඇතුලේ ක්‍රියාත්මක වෙන අවස්ථා තුනක් තියෙනවා. හොඳට මේක අහගන්න. අනුශය, පරිඋට්ටාන සහ ව්‍යතික්‍රමන. අනුශය, පරිඋට්ටාන, ව්‍යතික්‍රමන කියන අවස්ථා තුනේ ඔය හිතේ කෙලෙස් ධර්ම නැති අවස්ථාවකට තමයි කියන්නේ අනුශය අවස්ථාව කියලා. හැබැයි අනුශය කියලා කියන්නේ මේ හේතු සකස් වුණු කල්ලි හට ගැනීමේ ස්වභාවය තියෙනවා. ඔය පින්වතුන්ට මේ වෙලාවේ කේක් කෑමේ ආසාවක් නැහැනේ. කේක් කෑමේ ආසාවක් නැහැ. ඔන්න උදාහරණයක්. කේක් නැහැනේ කන්න. එතකොට හැබැයි ඔය කියන්නේ කේක් වලට තෘෂ්ණාව නැහැ කියලාද? මං හොඳ මොකක් හරි ඔය නම තියෙන බ්‍රෑන්ඩඩ් මොකකින් හරි මේ කේක් එකක් ගෙනල්ලා පොඩි අර රතු පාට ස්ට්‍රෝබෙරි ගෙඩියක් දාලා මැදට චොකලට් ලේයර් දෙක තුනක් දාලා කොළ පාටයි කහ පාටයි රතු පාටයි පොඩි දේවල් දාලා ඔය පින්වතුන්ට ගෙනල්ලා දුන්නොත් අන්න බලන්න මෙතනට ට්‍රේ එක ගේනකොට ඔය පින්වතුන්ලා ගාව නොතිබ්බ දෙන්නේ නැහනේ ඇති වෙන ස්වභාවය තියෙනවා කියන එකට තමයි අනුශය අවස්ථාව කියන්නේ. පෙර නොතිබූ හේතු සකස් වුණාට පස්සේ ඇති වෙන අලුත් රස තෘෂ්ණාවක් හිතේ ඇති වෙනවා තණ්හාවක් කේක් කෑමේ තෘෂ්ණාව. අන්න ඒකට කියනවා පරිඋට්ටාන කියලා. කියන්නේ කෙලස් නැගිට්ටා. අතනදී කෙලස් නැහැ ඇතිවීමේ ස්වභාවය තියෙනවා. මෙතනදී කෙලස් නැගිට්ටා. නැගිට්ටා පරිඋට්ටානයි. කන අවස්ථාවට කියනවා අතින් කටින් ක්‍රියාත්මක වෙන අවස්ථාවට කියනවා වේතික්‍රමණයට ගියා කියලා. පැහැදිලිද? ඔන්න දැන් අපි ඔහොම ඉන්නවා බස් එකකට වෙලා. ඉන්නකොට අපේ හිතේ දැන් රාගයක් මොකුත් නැහැනේ. කවුරු හරි කෙනෙක් රාගයට නිශ්චිත ආරම්භණයක් ඇහි ඉස්සරහට එනකොටම කෙනෙක්ගේ හිතේ රාගයක් ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ යාට හිතේ අත ගන්න ඕනි කියලා පොඩ්ඩක් මූණ. අන්න ඒ අතින් කටින් ක්‍රියාත්මක වෙන අවස්ථාවට කියනවා ව්‍යතික්‍රමන අවස්ථාව කියලා. පිටත් ඕකට තමයි ඔය තුනට තමයි පළවෙනියටම දැන් ඔකේ භයානකම තැන මේ අතින් කටින් පාලනය වෙන්නේ නැති තැනනේ. මොකද හිතට නම් ඕන එකක් හිතෙනවා. හැබැයි හිතන හැම එකම කරන්න කිව්වොත් අර ගුටි කාලා මැරෙන්න වෙනවා පාරවල් දිගේ. දැන් මෙතනදී 12න් පස්සේ ස්වාමීන් වහන්සේ නමකට කේක් කෑල්ලක් ගෙනල්ලා දෙනවා. ස්වාමීන් වහන්සේ නමකට. අණ්ඩ මහාන වෙච්ච අයට නෙමෙයි. සීලයට මහාන වෙච්ච අයට. 12න් පස්සේ කේක් කෑල්ලක් ගෙනල්ලා දෙනකොට ස්වාමීන් වහන්සේ නමක් සාමාන්‍යයෙන් විකාලයේදී ආහාර ගන්නේ නැහැ. විකාලය කියන්නේ 12න් පස්සේමත් නෙමෙයි. ඉර මධ්‍යහනයට කියන්නේ ඉර අවරට හැරීමට ප්‍රථම තමයි ආහාර ගන්න. ඉර අවරට හැරුණට පස්සේ ආහාර ගන්න නැහැ. දැන් මේ කාලේ නම් 12:14 විතර වෙනකන් තියෙනවා. ඉර අවරට හැරෙන්නේ 12:14ට. කොට 12:10ට උනත් ස්වාමීන් වහන්සේ නමකට මේ කාලේ වළඳන්න පුළුවන්ද බැරිද? පුළුවන්. අපි ඔය පිටුතුල එනකොට කොහොමද අපි 12:10ට විතර වළඳ හිටියොත්? අන්න මහලකුට කොහොමද බණ කියන්නේ 12න් පස්සේ කනවනේ කියයි පිටුතුල දන්නේ නැහැ. මම හිතන්නේ 12න් පස්සේ කන්න එපා කියලා. එහෙම එකක් නැහැ. අවරට හැරෙන්නේ 12:14ට පස්සේ මේ දිනවල 14 15 16 තමයි ඉස්සරහට දිගටම තියෙන්නේ ජනවාරි මාසෙ මට මතක විදිහට. දැන් 3ට විතර කේක් කෑල්ලක් එනවා. පෙර නොතිබූ ස්වාමීන් වහන්සේගේ හිතේ තෘෂ්ණාවත් ඇති වෙන්න පුළුවන් අප්පා ෂෝක් කේක් කෑල්ලක් කියලා. හැබැයි කණ්ඩ අත දාන්නේ නැහැ. මොකක් නිසාද? මොකෙන්ද පරිස්සම් වුනේ? සීලෙන් පරිස්සම් වුණා. අන්න බලන්න. එහෙනම් මේ ලෝභය, දේශ, මෝහ කියන මේ අකුසල් පළවෙනියට මර්ධනය කරන තැන තමයි සීලය. ව්‍යතික්‍රමන කියන්නේ අතින් කටින් පිටවීම කියන එක නවත්තන මාංචුව. තේරෙනවද?
කූඩුව රැකවරණය තමයි සීලය කියන එක. තමන්ට පුළුවන් තරම් සීලයක් සමාදන් වෙන්න ඕනේ. මේක තමයි පළවෙනි එක මේක මර්ධනය කරන්න. ඒ සීලය සමාදන් වුණාම ඔන්න අපි හිතමුකෝ ඉරිදට දස සිල් සමාදන්. හැබැයි දැන් මේ මෙහෙමයි. ගිහි ගෙදරෙද්දි විකාල භෝජන ආදිය මේ නොකර සමහර මන් දැකලා තියෙනවා. ගිහි ගෙදරදී විකාල භෝජන ශික්ෂාපද රකින්න පින්වතුන්ලා ඉන්නවා. මේක නරකයි නෙමෙයි. මේක හොඳයි. හැබැයි දීර්ඝ කාලීනවම මේ විකාල භෝජන ආදී සිකපද ගිහි ගෙදරක කෙනෙක් මේ රකින්න ගියොත් අසනීප වීමේ ඉඩකඩකුත් වෙනවා. මොකද ගිහි ගෙදර මිනිස්සු මහන්සි වෙනවනේ පින්වත්නි. භික්ෂුන් වහන්සේ නමක් එහෙම ලොකු ටොලරන්ස් එකක් එන්නේ. ලොකු වෙහෙස කැපකිරීමක් නෑ. හැබැයි ගිහි ගෙදර කෙනෙක් ටිකක් මහන්සි වෙන නිසා යාට කැම බීම වැටෙන්න ඕනේ රටාවක් තියෙනවා. එතකොට ධාර්මිකව කාමයන් පරිභෝග කරන්න. වාසය කරන්න පුළුවන්. හැබැයි පංචශීල ප්‍රතිපදාව රකින්න. එදිනෙදා යම් කෙනෙක්ට ඔන්න ප්‍රාණඝාතය කරන්න මේ නැතුව ඉන්නවනම් ද්වේෂ සිතවිලි පූර්ණ ලෙස පහළ වෙන්න ප්‍රාණඝාත මදුරුව මැරීම, හරක් මැරීම, කූල මැරීම, අරවා මේවා මැරීම ඔය ඔක්කොම ටික නවතිනවා. ද්වේෂ මූලිකව පහළ වෙන ප්‍රාණඝාතය සීලය කියන එක රැක්කොත්. අදත්තා දානේ හොරකම ලෝභයෙන් අනුන්ගේ දේවල් ගැනීමෙන් වළකිනවා. ඉතින් ඔබට පුළුවන් මේක ආජීව අෂ්ටමක සීලය දක්වා ගෙනියන්න. එතකොට පරුසා වාචානේ, සම්ප්‍රප්පලාපානේ, පිසුනා වාචානේ, මිච්ඡා ආජීවානේ මේ මුකුත් වචනයෙන් අනිත් අයගේ හිත රිදවෙන පරුස වචනයක්, පිසුනා වචනයක්, සම්ප්‍රප්පලාපයක්වත් කියන්නේ නැති තරමට ඔබේ හිත ඔබට පරිපාලනය කරගන්න පුළුවන්. සීලය කියන එක අරන් එන්න. තේරෙනවද මම කියන්නේ? සීලය තමයි අකුසල ධර්මයන් ප්‍රහාණය කරන පළවෙනි ආයුධය. දැන් තේරෙනවද වටිනාකම? අපිට මේක දැනෙන්නේ නැහැනේ. අපි හිතන් ඉන්නේ සීලය කියන්නේ එන්න වදයක්, ඒකත් එක්ක ජීවත් වෙන්න බෑ. මේ කපායට බය වෙලා තමයි මේක නෑ. සීලය කියන එක අපිට තියෙන්නෙම ලෝභය කියන එක පාලනය කරගන්න ඕලාරික වශයෙන් පහළ වෙනවා. සීලය කියන එක අපිට තියෙන්නෙම ද්වේෂය පාලනය කරගන්න ඕලාරික වශයෙන් පහළ වෙනවා. මෝහය කියන එක නම් ප්‍රඥාව බලවත් වෙනවා මෙතනදී. දැන් එතකොට ඔබට තේරෙනවා ටිකක් කල් ජීවත් වෙද්දී නැවත මේ මම සීලය කොච්චර රැකගෙන හිටියත් මට හොරකම් කරන්නම හිතෙනවනම් තේරෙනවද? රැකගෙන ඉන්නවා හැබැයි කණ්ඩම හිතෙනවා. නිකයි හිතන්නේ මගේ පින්වතුන්ට අර කේක් කතාවට යන්කෝ. දැන් විකාල භෝජන සිකපදේ රකින්න. මගේ පින්වතුන්ට පුළුවන් සතියකට දවස් දෙකක් විතර මේ විකාල භෝජන සිකපදේ රැකගන්න. රකින්නකොට ටිකක් කල් යනකොට දැන් ඔන්න පළවෙනි කාලේ නම් ආසාවෙන් රකින්නවා. ටිකක් කල් යනකොට Tamanට තේරෙනවා මගේ හිත මම අතින් කටින් කේක් නොකෑවට මගේ හිත නිතරම මොනවා ඉල්ලනවද? කේක් ඉල්ලනවා. එතකොට මේක දැන් අතේ කටේ ප්‍රශ්නයක් නෙමෙයි. කොයි ප්‍රශ්නයක්ද තියෙන්නේ? හිතේ ප්‍රශ්නයක්. අන්න ඒකට කියනවා මේ අනුශය අවස්ථාවටම කියන්නේ ඇති වෙන ස්වභාවයටම පහර ගන්න යදන්නේ. බල්ලා මේ සිංහයා වගේ. බල්ලා සීලය දිහා විතරයි බලන්නේ. බල්ලා කියන්නේ මේ මම උපමාව කිව්වේ. සිංහයා බලනවා කොහින්ද මේ තණ්හාව එන්නේ? අන්න ඒ වගේ සිංහ සෙයියාවෙන් ප්‍රශ්නය දිහා බලලා මගේ ඇතුළාන්තයෙන් මේ කේක් කණ්ඩ එන ලෝභය, අනිත් අයත් එක්ක ඇති වෙන කුහකකම, ඉරිසියාව, ද්වේෂය, මෝහයෙන් මුලා වීම, අවිද්‍යාව සහගත වීම, මේවත් එක්ක මගේ රත්තරන් පෙන්නේ නිතර හිත ඇතුළෙම මේවා ක්‍රියාත්මක වෙනවා නම් මගේ පිංගුතුලා කටට ප්ලාස්ටර් ගහලා වැඩක් නැහැ. කොහිටද ගහන්න ඕනේ? ඔය මං කියන ඔය මාස්ක් එක දාන්න ඕනේ හිතට. කටට නෙමෙයි. කටට දැම්මට ලෝභය නවතින්නේ නැහැ. එතකොට එක්කෙනෙකුට පුළුවන් නම් කටට ප්ලාස්ටර් ගහන වෙලාවේ අත්ගෙට ගහගෙන අත්වලට මාංචු දාන වෙලාවේ හිත දිහා බලලා හිතට පාරක් ගහන්න. කොහොමද? මෙන්න මෙහෙම. කේක් සිද්ධියට මෙහා. ඔන්න කේක් කෑල්ල කෑමේ තෘෂ්ණාවක් ඇති වෙනකොට ඔන්න අපි කල්පනා කරන මෙන්න මේ පොඩි කල්පනාව. මේ කේක් කෑල්ල හම්බ කරගත්තේ දුක් විඳලා. හරිද? කේක් කෑල්ල හම්බ කරගත්තේ දුක් විඳලාද නැද්ද? කේක් කනවා කියන එක ලේසි පාසු දෙයක් නෙමෙයි නේද? දුක් විඳලා හම්බ කරගත්තු කේක් කෑල්ල කටට දාගද්දි නම් පොඩි සැපයක් තියෙනවා. කේක් කෑල්ල කටට දාගෙන ආයි චුට්ටක් අතට අරගෙන බලන්න. දෙපාරක් විතර හපලා ආයි අතට අරගෙන ආයි කන්න පුළුවන්ද?
ඊළඟට ඔබට කල්පනා කරන්න පුළුවන් එහෙනම් ඇයි බැරි මේ පිළිකුල් භාවයට පත් වෙනවා මම මේ ආසාවෙන් කන කේක් කෑල්ල මගේ කටට ගියාට පස්සේ බලු වමනේ ගොඩක් වගේ වෙනවා මටම ආපහු කන්න බැරි වෙන්නේ. මට මේ එළියේදී හොඳට පේන්න තිබ්බද කටට දාගෙන හපනකොට මහා අසූචි ගොඩක් වගේ හැපිලා අර බ්ලෙන්ඩර් කරපු බත් එකක් වගේ වෙනවා. නේ. ඒ වගේ ඊටත් වඩා කැත වෙලා බඩට යන මේක පැය 4ක් විතර බඩේ තියනවා නොපැසුණු ආහාර විදිහට. ඒක තියෙන පිංගන්නේ හරියට මට ඕක මතක් වෙන්නේ මේ වමනේ ගොඩක්. වමනේ ගොඩක්මයි ඔය ඇතුලේ තියෙන්නේ. ඔය පිංගුතුල උගුරට ඇඟිලි දෙක දැම්මොත් එහෙම ඒ ටිකයි උඩට එනවා වමනේ විදිහට. එතකොට කේක් කාපු අර ස්ට්‍රෝබරි අරවා මේවා ඔක්කොම මුද්දරත් බලන් ඔක්කොම වමනේ විදිහට යනවා. ඔන්න. ඔය ආසාවෙන් කාපු කේක් කැලේ ස්වභාවය. ඇතුළට ගිහිල්ලා පැය ගාණක් පැය 4ක් විතර අර වමනේ ගොඩ වගේ මෙහෙම සුප් එක වගේ තියලා ඒකෙන් ටිකක් පැසුණු ආහාර නැතම අසුචි බවට පත් වෙනවා. ඔන්න කතාව. ඊටසේ පැය 4න් 5න් එංගෙන් එළියට යනවා අසුචි ගොඩක් බවට පත් වෙලා ඔබටත් බලන්න බැරි තාටත් බලන්න බැරි අප්‍රිය සහගත මහා ජරා ගොඩක් බවට පත් වෙනවා. දැන් ඔය ආසාවෙන් කන කේක් කෑල්ලේ යථාර්ථය තමයි ඕක. දැන් බලන්නකො දැන් කේක් කෑල්ලක් ගන්න අතට අරගෙන කල්පනා කරන්න මේ කේක් කෑල්ල මේ එළියේ තිබ්බට මගේ මේ කයට දාගත්තට පස්සේ මේ කේක් කෑල්ල කුණු වෙලා ගිහිල්ලා අසුචි බවට පත් වෙනවා නම් මම මේ තණ්හා කරන්නේ මොකටද? මේ අසුචි ගොඩක් බවට පත් වෙන කේක් කෑල්ලට අන්තිම කෙලවර වර්ෂ එනි කන බොන තියෙනවා මේ චංකමානිසංස කියලා සූත්‍රයක් අංගුත්තර පංචක නිපාත. ඕකේ බුදුහාමුදුරුවෝ ලස්සන කතාවක් කියනවා නාගිත ස්වාමීන් වහන්සේට නාගිත කන බොනේවට ප්‍රයොරිටි එකක් දෙන්න එපා. ප්‍රයොරිටි කියලා නෙමෙයි ඒක වෙන වචනයක් කියන්නේ. ඒවට ප්‍රයොරිටි එකක් දෙන්න එපා. ඒකේ කෙලවර තියෙන්නේ අසුචි. එහෙනම් තමයි කියන කන බොනේවට ලස්සන වටිනාකම් දෙන්න එපා නාගිත. ඒ කන බොනේව අසුචි ගොඩක් බවට විතරයි පත් වෙන්නේ. ඒවා මහ ලොකු වටින දේවල් නෙමෙයි. එතකොට දැන් බලන්නකො යෝගාවචර භික්ෂුන් වහන්සේ ඔය කේක් කෑල්ල කේක් ලැබෙනවා භික්ෂුවට. භික්ෂුව කේක් කෑල්ල කෑවත් කන්නේ මම මේක මේ ශාරීරිය පෝෂණය කරන්න ලස්සන කරන්න කනව නෙමෙයි. වැඩක් නෑනේ. මේක මහා අසුචි ගොඩන්නේ මේක ධාතු වශයෙන් මේකට එකතු වුණාම මේක තව අපිරිසිදු වෙනවා. දත් අපිරිසිදු වෙනවා. දත්වල බැක්ටීරියා හිටිනවා. අයිසින් කේක් කෑවහම කුණු වෙනවා. කහට බැඳෙනවා. ගඳ ගහනවා ටිකක් කරලා ඉදී ඒවා කටේ පල්ලුණාම නිකන් මං කියනෝනේ මාළු පාන් අරව මේවා කාලා පැය 4කින් 5කින් මේ කටේ සුවඳ බලන්නකෝ ඕන්නම් ගෙදර කට්ටිය මාරුවෙන් මාරුවට. කියන්නේ ඒවට මහ ලොකු වටිනාකමක් ඒවා මහ ගඳයි. ඒවා පිළිකුල්. ඒව කන්න ඉමස්ස කායස්ස තිතිය. මේ කයේ පැවැත්මට. ඒකට මොනවාරි කන්න දෙන්න එපැයි. ඉමස්ස කායස්ස තිතිය යාපනාය විහිංසූපරතිය. බ්‍රහ්මචර්යා නුග්ගාය ති පුරාණංච වේදනම් පටියංකාමි නවංච වේදනන්න උපාදෙස්සාමි. පරණ වේදනා නැති වෙන්නත් අලුත් වේදනා නූපදින්නත්. අන්න එතකොට කේක් කන්න ඕනේ. පරණ වේදනා පරණ තිබ්බ බඩගින්න වේදනාව නැති වෙන. මම මේ කේක් කියන උපමාව ගත්තේ හරි. එතකොට අපි කේක් කෑල්ලක් කනවනම් කන්න ඕනි මට බඩගින්නක් තියෙනවා. එහෙම මේ දෙන පාට කන්න යන්න එපා. අපේ පින්වතුන්ලට දෙකට දුන්නොත් දෙකටත් තියෙක්. තුනට දුන්නොත් තුන. අපි එහෙම නෑ පින්නත්. භික්ෂුවට උදේ බඩගින්න නැත්තම් දවල්ට වළඳනවා. උදේ වළඳලා දවල්ට බඩගින්න නැත්තම් රැයට නෑ නේද කියලා දවල්ට වළඳන්නේ නැහැ. නොවලදා ඉන්නවා පහුවදා බඩගින්න ඉන්නවා. අවශ්‍යතාවයට පුරාණංච වේදනම් පටියංකාම. එතකොට නවංච වේදනං උප්පාදෙස්සාවි. කාල ස්මෘත්තාවට එනකන් කන්නෙත් නැහැ. අවශ්‍ය ප්‍රමාණය දැනගෙන අවශ්‍ය ප්‍රමාණයට විතරක් කෑවට පස්සේ හරි සනීපයි. බත් මත නැත්තම් බුදි මත එන්නේ නැහැ. නැත්තම් කොසල් රජතුමා වගේ බඩගිනි කියලා කාලා ඊළඟ උගුර ගාවටම කාලා වැඩි කියලා ආපහු වැටෙනවා ගිහිල්ලානේ. ස්මෘත්තාව හැදෙනවා සමහරුන්ට හුස්ම ගන්න බෑ කියනවා සමහරුන්ට බඩ ගාවට කෑව කියනවා බෙල්ල ගාවට කෑව කියනවා වැටිලා ඉන්නවා. ඉතින් කිඹුලයි පිඹුරයි ගොදුරක් ගිල්ලා වගේ. ඔන්න මිනිස්සුන්ට අලුත් වේදනා පරණ වේදනා හඳුනගන්න. හැබැයි ප්‍රත්‍යවේක්ෂා කරලා ඉමස්ස කායස්ස තිතිය මේ කයේ පැවැත්මටයි මම මේ ආහාරය ගන්න කියලා යම් කෙනෙක් මේක වළඳුවොත් මේක ගත්තොත් මේක කෑවොත් එයාට ඉතින් ලොකු සැනසීමක් ජීවිතේ ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒකයි කතාව. තේරුණාද මම මේ කියන එක? එතකොට රත්තරන් පින්වත්නි දැන් ඔබ නිකන් කල්පනා කරන්ද
ලෝභය කියන එක එක්තරා විදියකට සීලයෙන් පාලනය කරන්නත් පුළුවන්. හැබැයි කල්පනා කරලා ඇතුළටම පහර ගන්නත් පුළුවන්ද බැරිද? පුළුවන්. ඔබට යම් දෙයක් ගැන ලෝභයක් ඇති. ඔබ ගිහිල්ලා අද ඔබට ලෝභ තියෙන ලිස්ට් එක හදන්න. මම මේවට තණ්හාවයි. දුවට තණ්හාවයි, පුතාට තණ්හාවයි, ගෙදරට තණ්හාවයි, කාර් එකට තණ්හාවයි, බල්ලට තණ්හාවයි, බැල්ලට තණ්හාවයි, අල්ලපු ගෙදර පුතාට තණ්හාවයි, එහා පැත්තේ ගෙදර කාටත් තණ්හාවයි, අඹ ගහට තණ්හාවයි, දෙලුම් ගහ ඔය වගේ පොඩි ටිකක් අපිට තියෙනවා. ඊට පස්සේ මේ එකින් එක අරගෙන ඕන්න අපි ගාවට එන්න. ස්වාමීනි මම්මගේ පුතාට තණ්හාවයි කොහොමද දුරු කරන්නේ? ස්වාමීනි මම්මගේ දෙලුම් ගහට තණ්හාවයි කොහොමද දුරු කරන්නේ? පිටින් ඔබට පුළුවන් දැන් දෙලුම් ගහට තණ්හාව ඇති වෙනවනම් ගහ කැමති දෙයක් කරලා දාන්න. අපිට කපන්න කියන්න බෑ. කැමති දෙයක් කරලා දාන්න. එතකොට ඉවරයි. කාර් එකට තණ්හාවක් ඇති වෙනවනේ ඔය කාර් එක සමහරුන්ගේ ඔය යනකොට යට වදිනවනේ. යට වදිනකොට කාර් එකක් වාහනයක් මිනිසුන් නිකන් මේ තමන්ගේ පපුවට ගිනි තිබ්බා වගේ අප්පච්චෝ හිමින් දාන්නෝ කියනවා. ඇයි? ඕවා තියෙන්නේ යන්න. ගිහිල්ලා යකඩ ගෙවිලා කොයි හරි පොඩ්ඩක් හීරුණොත්. ඉතින් ඔය වාහනේ තියෙන්නේ වාහනේ ගත්තේ මොකටද කියලා ඔබ දැනගන්න. ඔබ වාහනේ ගත්තේ ගමන් බිමන් යන්නද? හීරෙන්නේ නැතුව තියාගන්නද? ඔන්න හීරෙන්නේ නැතුව තියාගන්න නම් කරුණාකරලා බස් එකේ ගිහිල්ලා අපුත්තක සිටුරු වර්ගේ අරකට හොඳ රෙද්දක් දාලා වහලා තියන්න ගෙදර. ගමන් බිමන් යන්න ගත්තනම් ගමන් බිමන් යද්දි කැලේ කටුයිති වදිනවා. පාරවල් වල වලවල් තියෙනවා. ගල් වදිනවා. ටිපර් වලින් ඇවිල්ලා ගල් විසික් වෙලා වදිනවා. ලයිට් කණු වල හැප්පෙනවා. වෙන වාහන වදිනවා. ඕක තමයි ස්වභාවය. ඒකට අනේ අපොයි කියලා මේ ඔළුවත් ගහගන්න එපා. ඒක තමයි පාරේ ස්වභාවය. මම මේක ගත්තේ මේක හැප්පෙන්න බැරි නම් ඕන එක හයමයි කියලා හප්ප ගන්න යන්න එපා. පරිස්සමෙන් යනවා හැප්පුණොත් හදා ගන්නවා ආයි පදිනවා ආයි හදා ගන්නවා ආයි පදිනවා දැන් පිංගනේ මේක ෆුල් මාකටිං නේ. අරෙන් ගන්නවා ඒක පරිස්සම් කරලා ආයි දෙන්නේ කොහොමද කියලා බලනවා ආයි එකක් ගන්න කොහොමද කියලා බලනවා මේ අවුරුදු 50 60යි ජීවත් වෙන්නේ මේ 50 60ට කරන්න පුළුවන් මගෝඩි වැඩ ඔක්කොම කරනවා. එහෙම එපා. දරුවට අරේ මේ තණ්හාව තියෙනවා නම් එතකොට කල්ප මරණ සතිය වඩන්න. මේ දරුවන්ට මං කොච්චර තෘෂ්ණා කළත් වැඩක් නෑ නේද? යම් දිනක මට මේ දරුවෝ ටික දාලා මගේ මරණයත් එක්ක මට තනියෙන් සාංශාරික ගමනක් යන්න වෙනවා නේද? ගිය ආත්මේ දරුවෝ මේ ආත්මෙට ගෙනාවේ නෑ වගේම මේ ආත්මින්න දරුවෝ මම මගේ සාංශාරික ඊළඟ ජීවිතයට ගෙනියන්නේ නේද? ඔය පිටුතරට ගිය ආත්මේ හිටිය දරුවෙක් මල්ලෙක් ඊට කලින් හිටපුවා මේ ආත්මේ නෑනේ. ඒ වගේම මේ ආත්මේ ළඟ ඉන්න ඔය දරුවෝ අම්මලා තාත්තලා ඥාති හිත මිත්‍රාදී මේ කිසිම කෙනෙක් ඔබත් එක්ක භවගාමී ගමනේ භවයට යන්නේ නැහැ. එතකොට මොකටද තණ්හාව? පුත්තා මත්ති ධනං මත්තේ ඉති බාලෝ විහඤ්ඤති. මට පුත්තු ඇත මට දරුවෝ ඇත මෙහෙම හිතනවා කවුද? බාලයා. අත්තාහි අත්තනෝ නැති. තමන්ට තමන්වත් නැහැ. කුතෝ පුත්තෝ කුතෝ ධනං. කොයිද පුතුන් කොයිද දරුවෝ? එනිසා hina වෙවි දරුවොත් එක්ක ෆිල්ම් බල බල ගත කරන්න පුළුවන් ජීවිතයක් නෙමෙයි. කෝණුහාසෝ කිමානන්දෝ නිච්ඡම් පජ්ජලිතේ සති. මේ ගිනි ගන්නවා පින්වනි දැනෙන්නේ නැද්ද? තණ්හාවෙන් ගිනි අරගෙන, ලෝභයෙන් ගිනි අරගෙන, ලෝභෙන් මත් වෙලා, ද්වේෂයෙන් රත් වෙලා සාංශාරිකව භවගාමී ගමනේ ගිනි ගන්න තැනකට යන්න හදන්නේ. අන්ධකාරේන ඕනද්ද පදීපං ගවස්සද. මේ අඳුරෙන් වෙලිලා ඉන්නේ ඇයි? එළියක් හොයාගන්න නැද්ද? පුංචි මේ දාලා යන්න වෙන දරුවන්ට දාලා යන්න වෙන ගෙවල් මේ ගෙවල් දරවල් යාන වාහන වතු පිටි මේවා මහා මල කෝලම්. මේ කිසිම දෙයක් ජීවිතේ අරගෙන යන්නේ නැහැ. මේ ඉඩම් කඩම් අරවා මේවා පිටින් මහලොකු පස්සෙන් පන්නන්න එපා. මේවාගේ පස්සෙන් පන්නලා වැඩක් නෑ. දැන් ඔය මට නිතරම කතා කරලා අහනවා මේ සයින්හස ආරණ්‍ය මොනවද ඉදි කරන්නේ? ආරණ්‍ය ඉතින් මොකුත් නැහැ ඉදි කරන්නේ. මොනවද ඉදි කරන්නේ? ඕ නේද ඒවා ඉතින් ඉදි කරලා ඉවරයක් වෙන්නේ නෑ. ස්වාමීන් වහන්සේ නමකට මේ කවුරු හරි කෙනෙක් කුටියක් පූජා කරන්න આવොත් කුටියක් හදලා ස්වාමීන් වහන්සේ නමක් මාන කරලා දානවා. භාවනා කරන්න එන කට්ටියට භාවනා කරන්න ඕනේ කිව්වොත් ඒගොල්ලන්ට අවශ්‍ය කරන පහසුකමක් හදලා දානවා. එහෙම නැතුව ඇත්තට පෙරි වන්නම් ඒත් කැමති වන්දනේ ඔබ මේකට කැමතිද නැද්ද කියන වන්නම් ඒත් කැමති මේ මහා මේ කෝලම් ජීවිතයට නොයා. පුළුවන් නම් හරිම සිම්පල් නේද මුතු කුඩයක් හරි කමක් නැහැ ඊළඟට තෙමෙන්නේ නැති වෙන්න. ඇයි පින්වත්නි මේ අවුරුදු 10ක් 15ක් තව ජීවත් වෙන ජීවිතේට මොනවද මේ දෙන වටිනාකම?
තේරුණාද? ලෝභය කියන එකට අන්න ඒ වගේ දීර්ඝ කල්පනාවක් ගන්න. කල්පනාවක් අරගෙන මගේ ඇතුළාන්තින්ම මට මේ ලෝකයේ කෙරෙහි ඇති වෙන තෘෂ්ණාව දුරකථනයට සමහරුන්ගේ ලැප්ටොප් එකට ඩෙස්ක්ටොප් මැෂින් එකට කායකට ඒ වගේ පුංචි ගෙදර ඉන්න ඩෝල් බෝනික්කෙකුට ඒ පුංචි දේවල් වලට ඇති වෙන තන රත්තරන් බඩු මේ රුපියල් 24000 80000 50 ලක්ෂයක් වටියෝන. කනේ කරේ තියෙන ඔක්කොම ගැලවුවා. මොනවද මේ? පෙට්ටගම් වල දාලා ඒ වගේ අතුරු ඉනේ ගහගෙන ඉන ඒකට ඉබ්බෝ දාලා ඒකට CCTV දාලා මොනවද මේ කරන්නේ? ඇයි මේ බොරු කෝලම්? මේ මාල දාන්න එපා මේ කියන්නේ. ඒවා අපච්චියේ දාලා ලස්සනට ඉන්නේ. ඇතුළාන්තෙන් මේවට දීලා තියෙන වටිනාකම ලෝභ මූලික වටිනාකම අයින් කරලා දාන්න. අන්න එහෙමයි කරන්නේ. ඒ වටිනාකම අයින් කළොත් ඔන්න ලෝභයට පාරක් වදිනවා. දැන් තේරෙනවනේ. ලෝභයට එක්තරා විදියකට සීලෙන් අල්ලන්න පුළුවන් තැනකුත් තියෙනවා. හැබැයි එපමණකින් නවතින්නේ නැතුව අර මුලටම ගිහිල්ලා අනුශය අවස්ථාවටම පහර දෙන්න ඕනේ තැනකුත් තියෙනවා. එතනටම පහර දෙන්න try කරන්න. එතනටම පහර දෙන්න උත්සාහ කරන්න. එතනටම පහර දුන්නොත් ඉවරයි කතාව. ළඟට දැන් ওই ලෝභය. දේශයත් තමයි. දේශයේ මුල් ටික අපිට සීලෙන් රැක ගන්න පුළුවන්. නිතර පුතාගෙන තරහ එනවනම් අපි ගෙදර කට්ටියත් එක්කනේ වැඩිපුරම තරහ යන්නේ මිනිස්සුන්ට. දුව හොඳ නැත්තම් පුතා හොඳ නැත්තම් ඒගොල්ලොත් එක්ක තරහ අරගෙන වැඩක් නැහැ. ඔය පිටුතුල කල්පනා කරන්නේ ඒ මිනිස්සයෝ කරගත්ත කර්මයකට ඒ මිනිස්සයන්ගේ ජීවිතේ අපි කොච්චර හදන්න හැදුවත් එයා යන්නේ අගතියට නම්. තේරුණාද? ඒක එයාගේ කර්මයේද නැද්ද? ඒක එයාගේ කර්මය. එතකොට එයා ඒ කර්මයට අනුරූපී විපාක විඳින්න ඕනිද නැද්ද? විඳින්න ඕනේ. ඇයි අනුන්ගේ කර්මයකට ඔය පින්වතුල කර්මයක් කරගන්නේ? අර දේවදත්ත බුදුරන් වහන්සේට ගල පෙරළුවානේ. එතකොට දේවදත්ත බුදුරන් වහන්සේට ගල පෙරළුවොත් බුදුරන් වහන්සේට දේවදත්ත පිළිබඳව යම් කිසිදු ආකාරයකව තරහක් ආවද? නැහැ. අපේ මිනිස්සු මොකද කරලා තියෙන්නේ? අරූ දේවදත්තයා මේවයි ඕක ගල පෙරළුවා මම හිටියානම් ඒ කාලේ දෙනවා දේවදත්තර දෙකක් මම දැක්ක මීපෙරද කවියක් ලියලා එකල මං හිටියානම් දෙනවා දේවදත්තර දෙකක්. දැන් බුදුහාමුදුරුවන්ට ගල පෙරළුවේ හරිනම් තරහ ඇති කරගන්න ඕනේ බුදුරන් වහන්සේ. 2500කට පස්සේ මෙහෙ ඇවිල්ලා මේ එකල പ്രേත ලෝක භූත ලෝක වල ඉඳලා දැන් කියන එකල මාස හිටියානම් දේවදත්ත කියලා. මොනවද වින්නන්නේ මේ කරන දේවල්? පැහැදිලිද? අපි ඒකට තරහ වෙන ඉන්සිඩන්ට් එකක් අපි අයි කේන්ති ගන්න. ඔබ කේන්ති අරගෙන වැඩක් නැහැ. ඔබ කේන්ති ගත්තොත් ඒකෙන් ඔබේ මේ ආත්ම භාවයත් ඇවෙනවා සංසාරික ජීවිතයත් ඇවෙනවා. සංක එක යම් කිසි දෙයක් කරන්න ඕන නම් තීරණයක් කරන්න ඕන නම් වැඩක් කරන්න ඕන නම් දෙයක් නිවැරදි කරන්න ඕන නම් කේන්ති අරගෙන වැඩක් නැහැ. ඍජු වෙන්න. ටිකක් මුරණ්ඩු තීරණ ගන්න ඕනි තැන් එනවා. ඒ වගේ මුරණ්ඩු තීරණ ගන්න. හැබැයි කේන්ති ගන්නවා කියන එක එකක්. ඍජු සහ මෘදුව තීරණ ගන්නවා කියන එක එකක්. කේන්ති අරගත්තොත් කුද්දෝ වත්තං නජානාති කුද්දෝ වත්තං නපස්සති. ක්‍රෝධය කියන එක අර්ථය දන්නේ නැහැ. ක්‍රෝධය කරන්නේම අනර්ථයක්. ක්‍රෝධය කරන්නේම වරදක්. ක්‍රෝධය දෙන්නෙම වැරදි තීරණ, දුෂ්ප්‍රාඥ තීරණ, පස්සකාලි පසුතැවෙන් වෙන තීරණ. හරියට මේ වගේ. තාත්තත් එක්ක කේන්ති කියලා පොල්ලක් අරගෙන තාත්තට ගහලා තාත්තා මැරුණොත් කොහොමද? ද්වේෂය කියන එක ඇති වෙන්නවත් දෙන්න එපා. කල්පනා කරලා මේ සිහිය තියෙනවනේ. අන්නේ සිහිය කියන එක අර සතිපට්ඨාන දේශනාවන් වලදී කියනවනේ ආතාපි සම්පජානෝ සතිමා කියලා. විනය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සං. ආතාපි සම්පජානෝ සතිමා. සිහියෙන් නුවණින් කෙලස්තවන වීරිය. ආතාප කියන්නේ කෙලස්තාවන වීර්ය, සම්පජානෝ කියන්නේ ප්‍රඥාව, සම්පජාඤ්ඤය නැත්තම් සතිමා කියන්නේ සිහිය. සිහියෙන් නුවණින් වීරියෙන් යුක්තව මගේ පිංගතුල්ල හරියටම මේ ආරම්භන දිහා සිහියෙන් තොර වෙන්නේ නැතුව බලාගෙන හිටියොත් මොකක්ද මේ වෙන්නේ? මට කේන්ති ගියාද? ඇයි කේන්ති ගියේ? හොව් පොඩ්ඩක් ඉන්න ප්‍රශ්නෙට. ඔයාගේ ප්‍රශ්නට කලින් මට මාත් එක්ක තියෙන ප්‍රශ්නයක් විසඳගන්න. ඇයි මේ කේන්ති අරන්? ඔබ දන්නේ නැද්ද කේන්ති ගත්තොත් අපායට යන්න වෙයි කියලා? ඒ ද්වේෂය පිඟන්නේ කෙලින්ම ගිහිල්ලා දාන්නේ නිරයට. ලෝභය പ്രേත විශේෂයට. මෝහය තිරිසන් ලෝකෙට. ද්වේෂය කෙලින්ම නිරයට.
තේරෙනවද? ලෝභේන සත්තා යේගුයේන පෙත්ති විසයන් උප්පජ්ජන්ති. ලෝභයෙන් සත්වයා බොහෝ සෙයින් උපදින. බොහෝ සෙයින්. හැමතිස්සෙම නෙමෙයි. බොහෝ සෙයින් උපදින්නේ പ്രേත විසය. මෝහේන සත්තා මෝහයෙන් සත්වයා බොහෝ සෙයින් උපදින්නේ තිරච්චීන ලෝකේ. ද්වේෂයෙන් සත්වයා බොහෝ සෙයින් උපදින්නේ අපායේ. අනුබන් කල්පනා කරන්න ඕන විදිහ. මම මේ ද්වේෂ ඇති කරගෙන ඇයි මම මේ සතර අපායට වැටෙන්නේ මේ අවීච ආදී නිරයන් වලට වැටෙන්නේ යන්නේ. මා විසින් පරිස්සම් වෙන්න ඕනි නේද කියලා කල්පනා කරලා පරිස්සම් වෙන්න. 2. ද්වේෂය ඇති වෙන තැන් බලලා ඒ සංසාරික සත්වයෝ ඒ සංසාර ගමන යන අතරතුර මෙතනට ඇවිල්ලා එක අම්බලමකම අවුරුදු 50ක් 60ක් අපි මේ ජීවත් වෙනවා. ඇයි මම මේ අම්බලමේ මගේ ජීවිතය ගෙවා ගන්නවා වෙනුවට එක එක්කෙනාගේ ජීවිතවලට ඉන්වෝල්ව් වෙලා ඒ කෙනාගේ ජීවිත හසුරවන්න ගිහිල්ලා ඒ ජීවිත අතට ගන්න ගිහලා මට මගේ ජීවිතේවත් කන්ට්‍රෝල් කරගන්න බෑ. මමත් වයසට යනවා මට ඒක නවත්තන්නත් බෑ. මම ලෙඩ වෙනවා මට ඒක නවත්තන්නත් බෑ. මම මැරෙනවා මට ඒක නවත්තන්නත් බෑ. මගේ හිත මට කන්ට්‍රෝල් කරන්නත් බෑ. ඇයි මම අනිත් එක්කෙනෙක්ව කන්ට්‍රෝල් කරන්න යන්නේ කියලා. ඒගොල්ලන්ගේ ජීවිතවලට ඉන්වෝල්ව් වෙන එක අත දාන එක නවත්තන්න. ඔතනින් ප්‍රශ්න ඉවරයි. ගොඩාක් ආරණ්‍ය සේනාසනවල සමහරකට පන්සල්වල සිල් ආරාමවල ප්‍රශ්න තමයි ඕවා. නිවන් දකින්න ඇවිල්ලා මේ පස්සේ අර අනිත් අයගේ දේවල් වලට කේන්ති ගන්න යනවා. Taman තනියෙන් පාඩුවේ වැඩක් කරගෙන නේද? කුටියක් තියනවා නම්, කට තියනවා නම්, කටයි කුටියයි දෙකම ලොක් කරගෙන, කටත් ලොක් කරගන්න ඕනේ, කුටියත් ලොක් කරගන්න ඕනේ. කටයි කුටියයි දෙකම වහගෙන කුටියට වෙලා නිවන් දකින්න අවශ්‍ය කරන කර්මස්ථානිය ලැබෙනවා නම්, ප්‍රත්‍යපාසුකම් ලැබෙනවා නම් ඒකෙන් නිවන් යනවා හැර. මං හිතන්නේ නෑ මේ එක එක්කෙනාගේ ප්‍රශ්න වලට ඉන්වෝල්ව් වෙන්නේ යෑම තුළ ඔබටම වෙන්නේ හානියක්. ඒකට තමයි කර්මස්ථානාචාර්යවරු ඉන්නේ, ගුරුවරු ඉන්නේ, උපදෙස් දෙන කට්ටිය ඉන්නේ. උන්වහන්සේලා හොඳ පරිණතයි ඒකට. උන්වහන්සේලා කේන්ති ගන්න නැතුව ප්‍රශ්නේ සාධාරණව බලලා ඒක විසඳලා දෙයි. ඔය කට්ටිය ඒක විසඳ ගන්න යන්නේ අපරාධ. ඒක මොකද තමයි ද්වේෂයේ කතාව. මෝහය නම් ඉතින් ඇත්තටම ප්‍රඥාව කියන එක අපිට වෙනම ලොකු කතාවක් කතා කරන්න වෙනවා. ප්‍රඥාව පිළිබඳව කතා කරද්දී මේ ලෝකයේ සත්පුද්ගල භාවයෙන් ඒ වගේම නිට්ටයයි සුඛයි ආත්මයි කියලා අරගෙන තියෙන මේ ස්වභාවය දුරු කරලා දාලා අනිත්‍යයි දුකයි අනාත්මයි අන්න එහෙමයි අනිත්‍යයි දුකයි අනාත්මයි කියන තුන මතුවෙන විදියට කරන කල්පනාවට කායානුපස්සී විහෙරති එහෙමද කිව්වේ කයේ කයානුව බලමින් කිව්වෙන්නේ දැන් කාය කියන්නේ මේ කෙස්ලොම් නියදත් සම්මස් තියෙන මේ කයට මම එකක් සතිපට්ඨානින් කියන්නේ මේ කයේ කයානුව බලමින් කියන්නේ කායානුපස්සී කියන්නේ සත්පුද්ගල භාවයෙන් නෙමෙයි අනිච්ච දුක්ඛ අනාත්ම වශයෙන් කල්පනා කිරීම. අන්න එහෙම කල්පනා කරලා තමයි මොහය කියන එක දුරු කරගන්න වෙන්නේ. ඒකට ඒක ලොකු ප්‍රොසෙස් එකක්. හැබැයි ලෝභ ද්වේෂ මොහ කියන එකෙන් ලෝභේ ද්වේෂයෙන් නිතර වද දෙන මිනිස්සු මම මේ කියපු කල්පනාව ජීවිතයට එකතු කරගත්තොත් ඔහුට පුළුවන් ඒකාන්තයෙන් ලෝභේනුත් ගැලවෙන්න, ද්වේෂේනුත් ගැලවෙන්න. තේරෙනවද මම කියන්නේ? ඊළඟට තව කාරණාවක් තියෙනවා මේ ඔහොම ඉන්න අතරතුර ලෝභයක් ආවා කියලා හිතන්න. ඒත් ඔබට අංක 1ට දැනෙන්න ඕනේ ඔබ 100න් ඉන්න ඕනේ. ඔබට දැනෙන්න ඕනේ මගේ හිතට දැන් ඇවිල්ලා තියෙන ලෝභයක්. ආ ඉතින් ඒක කවුරුත් මට කියන්නේ දැන් අපි කියනවා මේ මොකද ඔයාලට කේන්ති ගිහිල්ලා. අනේ මේ මට කේන්ති කියලා නෑ මන් දන්නේ නැද්ද මට කේන්ති කියලාද කියලා. ඔයා ඔයාගේ පාඩු වැඩක් බලාගෙන එහෙම කියන්න එපා. ඔබ ඇත්තටම බලන්න ඔබට කේන්ති කියලාද කියලා. ඔබට කේන්ති කියලා නැත්නම් ඇත්තටම අරක කියන්නේ මේ මට කේන්ති යන්නේ නැති එක මම බලා ගන්න. ඒක මට I can මට මාව කන්ට්‍රෝල් හරිද? මම මාව පරිස්සම් කරගන්න. මට මේක කරන්න පුළුවන්. I am able to do this. මට මේක කරන්න පුළුවන් කියලා. ඔබ ගැන self يعني තමන් ගැන හොඳ ප්‍රත්‍යවේක්ෂාවකට අවිල්ල මට මාව ෂුවර් මට මේ කේන්ති ගිහලා නෙමෙයි ඉන්නේ. ඔයගොල්ලෝ ඔක්කොම අයින් වෙන්න මගේ ට්‍රක් එකෙන් කියලා අයින් කරලා දාන්න. හැබැයි ඔබට කේන්ති ගිහිල්ලා නම් ඔබ අංක 1ට ඔබේ කේන්ති නිවාග. ඇයි? කල්පනා කරන්න ආපු ගමන් මේ කේන්තිය මට දෙන්නේ නරක ප්‍රතිවිපාකයක්. හොඳ කියන එක මට දෙන්නේ වැරදි ලෝභය කියන එක මට දෙන්නේ වැරදි ප්‍රතිවිපාකයක්. ඒ නිසා මට සිද්ධ වෙනවා මාව පාලනය කරගන්න අංක 1ට. මම මාව පාලනය කරගන්නේ මගේ සංසාරික විමුක්තිය පිණිස. මට සංසාර ජීවිතේ නිර්වාණය දකින්න ආත්මය දක්වා නැත්නම් වැරදි දේවල් වලට මුහුණ දෙන්න වුණොත් ලෝභය නිසා, ද්වේෂය නිසා මම මේ ලෝභ කරන කිසිම වස්තුවක්වත් මම මේ ද්වේෂ කරන කිසිම වස්තුවක්වත් අපිත් එක්ක මේ සංසාරේ යන්න දෙන්නේ නැහැ. ඔබ ඒ වස්තුන් කෙරෙහි ඇති කරගන්න ද්වේෂ, ඒ වස්තුන් කෙරෙහි ඇති කරගන්න ලෝභ
ඔබටම හෙනහුරා වගේ ඔබටම පාරා වලල්ලක් වගේ ඔබත් එක්ක ඔබේ තනියට ඔබේ කර්මයේ විදිහට එනවා මිසක් ඔය කවුරුත් සංසාර ජීවිතේ ඔබට පිහිට වෙන්න ඔබට පොරෝ පාරවල් ගහන්න එන්නේ නැහැ. ඔබමයි පොරෝ පාර හදාගෙන සංසාරයට යන්නේ. ඔබමයි උණු වතුර කටාරමට වැටෙන්න විපාකේ හදාගෙන වෙන කාටවත් අපි ඔය පිංගන්නේ අපායට දාන්න බෑ. ඔය පිංගතුල හිතන මට ඔය පිංගතුල අපාය දාන්න පුළුවන් කියලා බෑ. ඔය පිංගතුලට පුළුවන් ඔය පිංගතුල විසින් යන්නේ කොයිද කියලා තියෙන එක. එනිසා ලෝභය, ද්වේෂය කියන එක තාම භයානක අකුසල කර්ම. ඒ වගේ මිදෙන්න වීරිය කරන්න. මෝහය කියන එක ගැන ඉතින් දීර්ඝ විස්තරයක් කතා කරන්න ඕනි. මෝහය එක්ක අපිට යන්න තියෙන ගමන පොඩිනේ. මෝහය කියන එක සංසාර ජීවිතේම අපි මේ අවිද්දෝගෙන යන්නේ එක්තරා විදිහකට අවිද්‍යාව ප්‍රත්‍ය වෙච්ච අවිද්‍යාව මුල් වෙච්ච මෝහය. මේකෙන් ගැලවිලා මේකෙන් අයින් වෙන්න නැවත නැවත බනහලා අනිත්‍ය සංඥා, දුක්ඛ සංඥා, ඊළඟට අනාත්ම සංඥා, එතනින් එහාට එන නිබ්බිදානුපස්සනා, විරාගානුපස්සනා, නිරෝධානුපස්සනා, පටිනිස්සග්ගානුපස්සනා, සප්තානුපස්සනා මේවා හොයලා මේවා ඉගෙන ගන්න ඕනේ. තේරුණාද? චිත්ත වීතියක් කියන්නේ අති මහත් ආරම්මණයක් කියන්නේ මොකද්ද? මහත් ආරම්මණයක් කියන්නේ මොකද්ද? අතිපරිත්ත ආරම්මණයක් කියන්නේ මොකද්ද? පරිත්ත ආරම්මණයක් කියන්නේ මොකද්ද? ඒතර වගේ පොනේ හරිය ලස්සනයි පින්ගන්නේ. පංචද්වාරික චිත්ත වීති තියෙනවා. චක්කුද්්වාර, සෝතද්්වාර, ගාහනද්්වාර, ජීවහද්්වාර, කායද්්වාර කියලා මනෝද්්වාර තියෙනවා. විභූතාරම්මන, අවිභූතාරම්මන කියලා චිත්ත වීති වර්ග දෙකක්. ආයෙත් අපි පංචද්වාරා වජ්ජන පැත්තට යද්දී ඒක තියෙනවා. අතිපරිත්තාරම්මන එක චිත්ත වීතියක්, පරිත්තාරම්මන චිත්ත වීති දෙකක්. අති මහත්තාරම්මන එක චිත්ත වීතියක්, මහත්තාරම්මන චිත්ත වීති දෙකක්, පරිත්තාරම්මන චිත්ත වීති 6ක්, අතිපරිත්තාරම්මන චිත්ත වීති 6ක්. ඔක්කොම චිත්ත වීති 75ක් තියෙනවා. මම මේ නිකන් මේ එක පැත්තකට කිව්වේ චක්කුසෝත ගාන ජීවහා කාය කියන. මේවා ඉගෙන ගන්න. මේවා ඉගෙන ගත්තාම තමයි තේරෙන්නේ දෙයියනේ මේ කර්ම නියාම, චිත්ත නියාම, ඍතු නියාම, ධර්ම නියාම මේවා මේ නියාම ධර්ම විදියට ක්‍රියාත්මක වෙන චිත්ත චෛතසික ධර්ම, නාම රූප ධර්ම මිසක් සත්ව පුද්ගල භාවයක් පනව ගන්න බැරි අනිත්‍ය ස්වභාවයේ තියෙන, දුක්ඛ ස්වභාවයේ තියෙන, අනාත්ම ස්වභාවයේ තියෙන ධර්මතාවය කියලා දැනගෙන අන්න මෝහය කියන එක දුරු කරලා අමෝහය කියන එක දාගෙන නැත්නම් ප්‍රඥාව කියන එක දාගෙන සම්මා දිට්ඨිය කියන එක දාගෙන විද්‍යාව කියන එක උපදවාගෙන ආලෝකය කියන එක උපදවාගෙන මේ සංසාර ගමනේ මිදලා යන්න. ඒක ටිකක් ලොකු වැඩක්. හැබැයි උත්සාහයෙන් වීරියෙන් මේ මනුස්ස ජීවිතය ඇතුලේ කරගත්තොත් ඔබට මේකෙන් ඈතර වෙලා යන්න පුළුවන්. එනිසා ලෝභයෙන්, ද්වේෂයෙන් වගේම මෝහයෙන්ුත් ගැලවෙන්න ඔබට මේ උතුම් ධර්ම දේශනාව ඒකාන්ත පාරමිතාවක් වේවා. පාරමී ශක්තියක් වේවා, පාරමී දම් පිරේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නියමිත ධර්ම දේශනාව අවසන් කරනවා. ඉතින් දෙවියන්ට පින් අනුමෝදන් කරමින් ධර්ම දේශනාව අවසන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති. හැමදෙනාටම සම්මා සම්බුදු සරණයි. රාගක්ඛයෝ නිබ්බානං